ආයිබෝන් දුවේ පුතේ ගුරුකුල අධ්‍යාපන නාලිකාවට අද සම්බන්ධ වී සිටින ඔබ හදාරන්න බලාපොරොත්තු වෙන්නේ පැතුරුම්පත් මෘදුකාංග කියන පාඩම. ඒ පාඩම ඇස්සේ අද අපි කතා කරනවා. ඔබ පැතුරුම්පත් මෘදුකාංගය පිළිබඳව දැනගත යුත්තේ මොනවාද? ඔබ පැතුරුම්පත් මෘදුකාංග වලින් කරගත හැක්කේ මොනවාද? ඒ ආදී දේවල් අපි කතා කරනවා. ඉතින් දුවේ පුතේ අද පළුවෙන්ම අපි කතා කරමු පැතුරුම්පත් මෘදුකාංගයක ඔබ දැනගත යුතු කරුණු කාරණා මොනවද කියන එක අපි විෂය මාලාවත් එක්ක තියෙන අපි නිපුණතා මට්ටම පිළිබඳ පොඩක් අවබෝධය ලබා ගමු දරුවනේ. අපිට පැතුරුම්පත් මෘදුකාංගයක් යටතේ දැනගන්න වෙනවා පැතුරුම්පත් මෘදුකාංගයක මූලික ලක්ෂණ හා කාර්යයන් මොනවද කියන එක. ඒකම දරුවනේ අපිට අද කතා කරන්න පුළුවන් පැතුරුම්පත් මෘදුකාංගයට දත් ඇතුළත් කරන්නේ කොහොමද කියන කාරණාව. ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පැතුරුම්පත් මෘදුකාංගයක ගණිත කර්ම කරගන්නේ කොහොමද කියන එක. ඔබ දන්නවා පැතුරුම්පත් මෘදුකාංග භාවිතා කළා ගණිත කර්ම විවිධ දත් ඇතුළත් කිරීම ආදී ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් දැන් මගේ දරුවෝ අද ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ත්‍රිත භාවිතා කරන්නේ කොහොමද? පැතුරුම්පත් මෘදුකාංගයකට ත්‍රිතයක් ඇතුළත් කරන්නේ කොහොමද? ආදී කාරණා ටික. මෙන්න මේ කාරණා හතර ගැන අද දරුවනේ මාත් එක්ක ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. අපි මේ පළමදව බලමු ඉදිරියේදී කොහොමද මේ කරුණු කාරණා අපි අද පෙළ ගස්වන්නේ කියලා. අය මුලින්ම බලමු පැතුරුම්පත් මෘදුකාංගයක ප්‍රයෝජන මොනවද කියන එක. දරුවනේ පැතුරුම්පත් මෘදුකාංග භාවිතා කරන්න පුළුවන් විවිධ කරුණු කාරණා සඳහා. මේ තියෙන්නේ ඒ ප්‍රයෝජන සමහරක්. එකක් තමයි අපිට පුළුවන් පැතුරුම්පත් භාවිතා කරලා සංකීර්ණ හෝ සරල ගණිත කර්ම නැත්තම් ගණනය කිරීම කරගන්න. ඔබ දන්නවා පැතුරුම්පත් මෘදුකාංග කියලා කියන්නේ නැත්නම් ස්ප්‍රෙඩ්ෂීට් සොෆ්ට්වෙයාර්ස් කියලා කියන්නේ ගණිතමය සංකල්ප සඳහා ගණිතමය කරුණු කාරණා සඳහා ඊටාත්ම හොඳින් ගොඩනගන ලද මෘදුකාංගයක්. එතකොට මේකේ ඊට පස්සේ අපි කතා කරනවා ප්‍රස්ථාර ආශ්‍රයෙන් දත්ත නිරූපණය කරන්නේ කොහොමද කියලා. දැන් දුවේ පුතේ අපි ගණිතමය සංකල්ප ඔස්සේම තමයි ප්‍රස්ථාර ආශ්‍රය ගණනය කිරීම සිදු කරන්නේ. දැන් මේ පැතුරුම්පත් මෘදුකාංග භාවිතා කරලා අපිට පුළුවන් දත්ත සමූහයක් ප්‍රස්ථාරගත කරගන්න. ඒකම දත්ත සමූහයක ප්‍රොග්‍රස් එක එහෙම නැත්නම් වැඩි දියුණුව මේක නැග්මක් තියනවද බැස්මක් තියනවද කොයි ආදී වශයෙන්ද මේ දත්ත සමූහය නිරූපණය කරගන්නේ. ඔබ දැකලා ඇති ක්‍රිකට් තරඟවලදී එහෙම නැත්නම් විවිධ දත්ත විශ්ලේෂණය කිරීමේදී අපි භාවිතා කරනවා ප්‍රස්ථාර. මේ ප්‍රස්ථාරක ආශ්‍රයෙන් පැතුරුම්පත් මෘදුකාංග භාවිතා කරලා ප්‍රස්ථාරික දත්ත නිරූපණය කරන්නේ කොහොමද කියන එක අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඊට පස්සේ දරුවනේ අපිට පුළුවන් පැතුරුම්පත් භාවිතා කරලා දත්ත අනුපිළිවෙල ඇතුව සකසා ගන්න. ඔබ දන්නවා ආරෝහණ පටිපාටිය, අවරෝහණ පටිපාටිය ආදී දත්ත සකස් කර ගැනීම සඳහා පැතුරුම්පත් භාවිතා කරන්න පුළුවන්. දත්වල වළංගුතාවය පරීක්ෂා කරන්න පැතුරුම්පත් භාවිතා කරන්න පුළුවන්. දත්ත ඇතුළත් කිරීමේදී මේ ඇතුළත් කරන දත්ත වළංගුතාවයට ලක් කරනවා. අපි හිතමුකෝ දිනයක් ඇතුළත් කරවොත් මේක දිනයක් බව හඳුනා ගන්න ඕනේ. සංඛ්‍යාවක් ඇතුළත් කරවොත් මේක සංඛ්‍යාවක් බව හඳුනා ගන්න ඕනේ. ඒ ආදී වශයෙන් දත්ත හඳුනා ගැනීම සඳහා දත්ත වළංගු කිරීම සඳහා පැතුරුම්පත් භාවිතා කරන්න පුළුවන්. ඒකම අපිට අවසාන වශයෙන් පැතුරුම්පත් වල මේ දත්ත ආරක්ෂා කරගන්න සිද්ධ වෙනවා. පැතුරුම්පත් වල දත්ත ආරක්ෂා කරගන්න තියෙන පහසුකම තමයි දරුවනේ මුරපද යොදා දත්ත ආරක්ෂා කිරීම. එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් දාලා අපි කවුරුත් කියනා වගේ මේ දත්ත ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. මේ දේවල් අපි බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි ඊට පස්සේ බලමු පැතුරුම්පත් මෘදුකාංග වර්ග මොනවද කියලා. දරුවනේ ඔයගොල්ලෝ දන්නවා පැතුරුම්පත් මෘදුකාංග රාශියක් අපේ පරිගණක ශාස්ත්‍රය තුළ භාවිත වෙනවා. මේ රාශිය අතරින් සමහරක් මම ඔබට අද හඳුන්වා දෙනවා. මේ සමහරක් මෘදුකාංග දරුවනේ අපිට මුදල් දීලා ලබා ගන්න ඕනේ. තව සමහරක් මෘදුකාංග තියෙනවා අපිට නොමිලේ ලබා ගන්න පුළුවන් අන්තර්ජාලය ඔස්සේ. මේ නොමිලේ ලබා ගන්න මෘදුකාංග වලට අපි කියනවා නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග කියලා. ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් කියලා අපි කියන්නේ මෙන්න මේ කාණ්ඩ වලට. අය බලමු මේ කාණ්ඩ කොහොමද පෙළ ගැස්වෙන්නේ කියලා. හොඳයි දුවේ පුතේ ඔබට දකින්න හම්බ වෙනවා මේ තිරේ දැන් දිස් වෙනවා. Excel කියලා එක් පැතුරුම්පත් මෘදුකාංගයේ නමක් තියෙනවා. මේක නිපදවන්නේ Microsoft කියන සමාගමෙන්. ඔබ දන්නවා Microsoft සමාගම. මේ Microsoft සමාගමෙන් හදන මෘදුකාංගයක් තමයි Excel කියලා කියන්නේ. මේ Excel මෘදුකාංගය ලැබෙන්නේ Microsoft Office කියන පැකේජ් එක නැත්නම් මෘදුකාංග කට්ටලය හරහා. මේ මෘදුකාංග කට්ටලය ඇත්තටම කියනවා නම් අපිට නොමිලේ ලබා ගන්න පුළුවන් කමක් නැහැ. Microsoft සමාගමෙන් ලැබෙන මෘදුකාංග අපි මුදල් දීලා බලපත්‍රයක් සහිත මුදල් දෙ ගන්න ඕනේ. මේකට අපි කියනවා proprietary software. එහෙම නැත්නම් බලපත්‍රලාභී මෘදුකාංග කියලා. ඊළඟට අපිට හම්බෙනවා numbers කියන මෘදුකාංග කණ්ඩායම. මේ numbers කියලා කියන්නේ Apple සමාගමෙන් නිපදවන මෘදුකාංග කට්ටලයක්. ඒකත් මුදල් දීලා ලබා ගන්න ඕන මෘදුකාංග කට්ටලයක්.
ඒකම අපිට LibreOffice Calc මේක නිපදවන්නේ document foundation. එහෙම නැත්නම් අපි මේකට අපිට කියන්න පුළුවන් නිදහස් හා විවෘත මෘදුකාංග කට්ටලයක් කියලා. මේක අපිට අන්තර්ජාලය ඔස්සේ නොමිලේ ලබා ගන්න පුළුවන්. මේ නොමිලේ ලබා ගැනීමේදී ඔබට අන්තර්ජාලය ඔස්සේ මේක භාගත කරන්න පුළුවන්. භාගත කළා ඔබට කැමති ආකාරයෙන් මේක භාවිතා කරන්න පුළුවන්. මේ භාවිතා කිරීමේදී ඔබට කිසිදු ගාස්තුවක් එහෙම නැත්නම් බලපත්‍රයක් ලබා ගත යුතු වෙන්නේ නැහැ. ඒකම OpenOffice Calc කියන මෘදුකාංගය. මේකත් පතුරුපත් කාණ්ඩයේ මෘදුකාංගයක්. මේ මෘදුකාංගය නිපදවන්නේ Apache Foundation කියන සමාගමෙන්. මේවා ලාභ නොලබන ආයතන විතර පවත්වාගෙන යන්නේ. මේ Document Foundation, Apache Foundation කියන ආයතන ලාභ නොලබන ආයතන. ඒ කියන්නේ ලාභ ලැබෙන පරමාර්ථයෙන් තොරව පවත්වාගෙන ආයතන. ඒතර මේ මෘදුකාංග දෙකම ඒ කියන්නේ LibreOffice Calc කියන එක, OpenOffice Calc කියන එක අපිට නිදහස් හා විවෘත මූලාශ්‍ර ලෙස ලබා ගන්න පුළුවන් මුදල් ගෙවීමකින් තොරව. හොඳයි. අපි දැන් බලමු මේ පැතුරුම්පත් මෘදුකාංගයක් කොහොමද සමන්විත වෙන්නේ? මේ ඔබ දකින්නේ Excel කියන මෘදුකාංගය, Excel කියන පැතුරුම්පත් මෘදුකාංගය. මේක ඔබ දකින අතුරු මොහොතයි මේ දකින්නේ. මේක දරුවනේ ඔබට පේනවා කොටු සමූහයක් සාදානලා තියෙනවා. හරිනේ අපේ කොටු රූල් පොතක් වගේ බැලුවට පේන්නේ. ඒකම මේකේ උඩින් තියෙනවා විවිධ රූපක නැත්නම් අයිකන් සමූහයක්. මේ අයිකන්ස් වලින් අපි කරගන්නේ මොනවද? මේවා මොනවද කියලා හඳුනා ගැනීම තමයි මෙතනදී අපි අදහස් කරන්නේ. දරුවනේ බලමු මේ එකින් එක මොනවද මේ කොටස් කියලා. ඔබට පේනවා උඩින් අර කහ පාටින් highlight වෙන තීරුව මේකට අපි කියනවා මාතෘකා තීරුව නැත්නම් title bar එක කියලා. මේ මාතෘකා තීරුව බොහෝ වෙලාවට භාවිතා කරන්නේ මේ අදාළ මෘදුකාංගය අපි දන්නවා අපි මේක සේව් කරාට පස්සේ එහෙම නැත්නම් මේ මෘදුකාංගය සුරක්ෂිත කරාට පස්සේ මේ මෘදුකාංගය මේ අදාළ වැඩපතර මේක ෂීට් එකට නමක් දෙනවා. මේ ෆයිල් එකට නමක් දෙනවා. ඒ නම තමයි අපි මෙතන උඩින් සඳහන් වෙන්නේ. ඒක සඳහා තමයි මාතෘකා තීරුව භාවිතා වෙන්නේ. ඒකම මේ මෘදුකාංගය විවෘත කරාට පස්සේ ඕපන් ක්ලෝස් කිරීම, මිනිමයිස් කිරීම ආදී බොත්තම් සමූහයක් මේක තුල තියෙනවා. ඒක මෙතන ඔබට මේ පේනවා එතන කෙරවලකින් තියෙනවා තව අයිකන් සමූහයක්. මේකට අපි කියනවා ඉක්මන් ප්‍රවේශ මෙවලම් නැත්නම් quick access toolbar කියලා. ඒතර ඊට පස්සේ ඔබට දකින්න හම්බෙනවා මෙන්න මේ කහ පාටින් පෙන්වන්න කරන තීරුව. මේ තීරුවේ තමයි මේ මෘදුකාංගයේ තියෙන රූපක කාණ්ඩගත කරලා තියෙන්නේ. නැත්නම් අයිකන්ස් ගෲප් කරලා තියෙන්නේ. මේ ගෲප්ස් වලට අපි කියනවා මෙනු කියලා. ඒතර මේකට ඔබ දකින්නේ මේ මෙනු බාර් එක. මේක තමයි මෙනු තීරුව නැත්නම් මෙනු බාර් එක. මේ දකින්නේ ඔබ මේ මෙනු බාර් එක යටතේ කාණ්ඩගත කරලා තියෙන රූපක එහෙම නැත්නම් අයිකන් සමූහය. ඔබ මේ දකින්නේ හෝම් කියන මෙනු එක යටතේ තියෙන අයිකන් සමූහය. මේ මෙනු ටික දිගහැරෙන නිකන් පටිත්තක ආකාරයෙන් ඔබට පේනවා නිකන් රිබන් එකක් වගේ. ඒතර මේකට අපි නම් කරනවා රිබන් එක නැත්නම් රිබනය කියලා. ඊට පස්සේ අපිට දකින්න හම්බ වෙනවා මෙන්න මේ ආකාරයේ තීරු සහ පේලි සමූහයක් මේ පැතුරුම්පත් මෘදුකාංගය තුන සමන්විතව. ඔබ පේනවා A B C D E ආදී වශයෙන් ඉංග්‍රීසි OD අකුරු වලින් සමන්විත වෙලා තියෙනවා උඩ සිට පල්ලෙහාට දික් වෙන තීරු සමූහයක්. අපි මොකට කියන කොලම්ස් කියලා. ඒකම මේ කොලම්ස් A B C D ආදී වශයෙන් Z දක්වා ගිහිල්ලා Z වලින් පස්සේ A A B ආදී වශයෙන් නැවතත් කාණ්ඩගත වෙලා තියෙනවා. එතකොට මේ කොලම් සමූහය සහ අනිත් පැත්තෙන් ඔබ දකින්න තීරු සමූහය මම දැන් ඔබට පැහැදිලි කරන්නම්. මෙන්න මේකට අපි කියනවා කොලම් එක කියලා නැත්නම් තීරුව කියලා. මේ ඔබ දකින්නේ හරස් අතර දිවෙන, තිරස් අතර දිවෙන පේලිය. මේකට අපි කියනවා රෝ එක කියලා. මේ පේලිය සහ තීරුව එකතු වුණාට පස්සේ හැදෙන කොටුව තමයි අපි මේ දකින්න සෙල් එක නැත්නම් කෝෂය කියලා කියන්නේ. ඔබ දකිනවා මෙන්න මේ අපි තද පාටින් පෙන්눔 කරන්නේ ඒ තීරුව සහ පේලිය හමු වෙන තැන හන්දිය මන්සන්දිය නැත්නම් එතන හම්බ වෙන ක්‍රොස් වෙන ස්ථානයේ තියෙන කොටුව අපි එක නම් කරනවා කෝෂය නැත්නම් සෙල් එක කියලා. හොඳයි දුවේපත ඔබට දැන් පේනවා මේකේ කෝෂ සමූහයක් කොටු ගොඩාක් මේ කොලේ පුරා තියෙනවා. මේක හරිය නිකන් මේ තාමත් විශාල අපිට කොටුවල පොතක් වගේ. මේකේ කෝෂ ලොකු කරගන්න පුළුවන්. මේ පේලි වල සයිස් එක නැත්නම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. නමුත් මේ හැම කෝෂයකටම අනන්‍ය වූ ලිපිනයක් තියෙන්න ඕන. මොකද මේ කෝෂය තුල තමයි අපි දත් ඇතුළත් කරන්න දරුවනේ. මේ කෝෂය දත්ලොත් කරාට පස්සේ මේ ඇතුළත් කරපු දත්තේ අහවල් කෝෂය තුල තියෙන බව අපි හරියාකාරව මේකට සඳහන් වෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ඔබේ ගෙදරට ලිපිනයක් තියෙනවා. ඔබේ ගෙදරට ලිපියක් එව්වොත් ඒක ලැබිය යුත්තේ ඔබේ ගෙදරට. ඒක අල්ලපු ගෙදරට ගිහලා හරියන්නේ නැහනේ. ඒ වගේ මේ හැම කෝෂයකටම අංකයක් නැත්නම් අනන්‍ය වූ ලිපිනයක් තියෙන්න ඕන. අපි ඒ කෝෂ ලිපිනේ හදා ගන්න ආකාරය බලමු. අපි තීරුවේ අකුරයි පේලියේ ඉලක්කමයි එකතු කරලා මේ කෝෂය ලිපිනේ හදා ගන්නවා. එතකොට දරුවනේ මේ කෝෂ ලිපිනේ අපේ පැතුරුම්පත් මෘදුකාංගයේ සඳහන් වෙන්න නැත්නම් පෙන්눔 කරන ස්ථානයක් තියෙනවා. මෙන්න මේ පෙන්눔 කරන්නේ ඒ ස්ථානය. මේකට අපි කියනවා name box එක.
නැත්තම් නාම කොටුව කියලා. මේ name box එක තුල තමයි ඔබ දැන්ට වැඩ කරන කෝෂයේ ලිපිනේ පෙන්눔 කරන්නේ. ඔබ දැන් පේනවා මේ කොළ පාටින් පෙන්눔 කරලා තියෙන කෝෂය. එක කෝෂයක් මෙතන වෙන් වෙලා තියෙන බව පේනවනේ. අනිත් කෝෂ නිකන් සුදු පාටින් තියෙනවා. එක කෝෂයක් විතරක් කොළ පාටින් එහෙම නැත්නම් ඒකේ තීම් කලර් එකෙන් පාට වෙලා තියෙනවා. මේ පාට වෙලා තියෙන කෝෂය තමයි මේ අවස්ථාවේ තියෙන ක්‍රියාකාරී කෝෂය. නැත්නම් ඇක්ටිව් සෙල් එක. ඔබ යම් දත්තයක් ඇතුළත් කරවතින් දරුවනේ මේ ඇතුළත් කරන දත්තය ඇතුළත් වෙන්නේ මෙන්න මේ ක්‍රියාකාරී කෝෂයට. මෙතන මේ ක්‍රියාකාරී කෝෂය තුල ඇතුළත් කරන දත්ත පෙන්눔 කරන තැනක් තියෙන්න ඕන. මේ තියෙන ක්‍රියාකාරී කෝෂය මෙන්න මේ කොටසේ තමයි ඒ ක්‍රියාකාරී කෝෂය තුල ඔබ ඇතුළත් කරන දත්ත පෙන්눔 කරන්නේ. මේ ඇතුළත් කරන දත්ත ඔබ මේ කොටසේ පෙන්눔 කරනවා. මේ කොටස අපි නමක් දෙනවා දරුවනේ. මේකට අපි කියනවා ෆෝමියුලා බාහිර නැත්නම් සූත්‍ර තීරුව කියලා. ඔබ ඇතුළත් කරන සෑම දත්තයක්ම මෙන්න මේ තීරුව තුල පෙන්눔 කරනවා. ඒකම ඔබට පේනවා මෙතන මේ යට sheet 1 කියලා කොටසක් නම් කරලා තියෙනවා. මේ sheet 1 කියන්නේ tab එකක්. මේකට අපි කියනවා පටිති නැත්නම් tabs කියලා. මේ වගේ පටිති ගණනාවක් නැත්නම් tabs ගණනාවක් අපිට හදා ගන්න පුළුවන්. ඔබ මේ දකින ධන ලකුණ මේකේ යට කෙරවල තියෙන පටිත්තට පොඩ්ඩක් මෑතින් තියෙන ධන ලකුණ එවුවොත් ඔබට පුළුවන් තව sheets හදා ගන්න. මේක හරියට නිකන් මම කියවනේ මේක කොටුල් කොලයක් වගේ කියලා. අපි මේක පොතක් කරගත්තොත් පොතේ පිටු ගොඩාක් තියෙන්න ඕන. රාශියක් තියෙන්න ඕන. මේ පිටු රාශිය හදා ගන්න අපිට අවශ්‍ය විදිහට පිටු ලබා ගන්න තමයි මේ ධන ලකුණ තියෙන්නේ. මේකෙන් අපිට sheets තව හරා ගන්න පුළුවන්, වැඩි කර ගන්න පුළුවන්. එතකොට මේ දකින යට තියෙන කොළ පාට තීරුව, තත්ත්ව තීරුව, status bar. එතකොට මේ තීරුව තුල තමයි මේ වැඩපතේ මේ අවස්ථාවේ තියෙන පවතින තත්ත්වෙ පෙන්වන්න කරන්නේ. අපි මේකේ දත් ඇතුළත් කරලා තියෙන ප්‍රමාණය අපි කිසියම් මේකේ දත්තවල එකතුවක් ලබා ගත්තොත් එහෙම නැත්නම් අපි කියනවා මේකට එකතු කරන සමේෂන් එක ගන්නවා කියලා. ඒතර මේ වගේ දේවල් ගත්තොත් මේ තොරතුරු ටික මේක තුල පෙන්눔 කරනවා. ඒක ඔබ භාවිතා කරන භාෂාව මොකද්ද මේ ආදී තොරතුරු ටිකක් මේක තුල පෙන්눔 කරන්න පුළුවන්. ඔබ දකිනවා මෙන්න මෙතන තියෙන බොත්තම් කීපයක්. එහෙම නැත්නම් මේක ක්ලික් කරන්න පුළුවන් බටන්ස් කීපයක්. මේකට අපි කියනවා දැකුම් බොත්තම් කියලා. මේ බොත්තම් පාවිච්චි කරන දරුවනේ මේ පැතුරුම්පත් මෘදුකාංගේ අපිට එක් ආකාර වලින් බලා ගන්න පුළුවන්. ඒ සඳහා පාවිච්චි කරන බොත්තම් තමයි මේ ඔබ මේ දකින්නේ. ඒකම මෙතන තව තියෙනවා කන්ට්‍රෝල් එකක්. මේකට අපි කියනවා zoom controller කියලා. මේකෙන් අපිට පුළුවන් පැතුරුම්පත් මෘදුකාංගේ මේ පේන පෙනුම ටිකක් විශාල කරලා බලා ගන්න. අපි හිතමුකෝ දත්තයක් ඇතුළත් කාට පස්සේ මේක පොඩ්ඩක් විශාල කරලා බලා ගන්න ඕන නම් මේ කෝෂ ටිකක් විශාල කරලා බලා ගන්න ඕන නම් අපිට මේ zoom එකෙන් control කරලා බලා ගන්න පුළුවන්. ඒකම ඊට චුට්ටක් දකුණු පැත්තෙන් පෙන්නනවා ඔබ මේ කොච්චරක් දක්වා මේ zoom එක වැඩි කරලා තියනවද 100ට ගානකින් පෙන්눔 කරනවා 100ට 115 100ට 120 100ට 200 ඒ ආදී වශයෙන් ඔබට මේක zoom එක වැඩි කරන ප්‍රමාණය බලා ගැනීම හැකියාවක් තියෙනවා. අපි ඉදිරියට යමු. මේ දකින්නේ LibreOffice Calc කියන පැතුරුම්පතේ අතුරු මුහුණත. ඔබ දැන් අපි කතා කරා Microsoft Excel කියන පැතුරුම්පතේ අතුරු මුහුණත. ඒක මේ දකින්නේ LibreOffice Calc කියන තවත් මෘදුකාංගයක අතුරු මුහුණතක්. මේකෙත් මේ ලක්ෂණ ආදී වශයෙන්ම තියෙනවා. මම පොඩ්ඩක් වේගයෙන් මේ ටික කතා කරන්නම්. title bar එක මාතෘකා තීරුව, menu bar එක menu තීරුව, ඒකම column එක, මේ පැත්තට අපි දකින්න පුළුවන් row එක නැත්නම් පේලිය. ඒ දෙක අතරමැද වෙන කෝෂය නැත්නම් cell එක. මේ දකින්නේ සක්‍රිය කෝෂය. ඒකම මේ උඩ දකින්නවා name box එක. මේ දකින්නේ formula bar නැත්නම් සූත්‍ර තීරුව. මේ ලක්ෂණ සෑම පැතුරුම්පත් මෘදුකාංගයටම පොදු ලක්ෂණ. හොඳයි. මේ පටිති තීරුව. සහ අර වගේම තත්ත්ව තීරුව zoom control එක. ඕ දරුවනේ අපි දැන් බලමු වැඩපත තුල අපි සැරිසරන්නේ කොහොමද කියලා. මේ වැඩපත තුල අපිට සැරිසැරීම සඳහා භාවිතා කරන්න පුළුවන් ඔබ මේ දකින arrow keys එහෙම නැත්නම් පාලන යතුරු. දැන් ඔබ මේ දකින්න වැඩපත තුල down arrow key එක පාවිච්චි කරලා පල්ලෙහාට යන හැටි. ඒකම right arrow key එක පාවිච්චි කරලා අපිට වැඩපතේ දකුණු පැත්තට, up arrow key එකෙන් වැඩපතේ උඩට යන්න පුළුවන්. left arrow key එකෙන් වැඩපතේ වම් පැත්තට යන්න පුළුවන්. ඒකම දරුවනේ control සහ right arrow key එක. ඔබලා අපිට වැඩපතේ කෙළවරටම යන්න පුළුවන්. ඒකම නැවත අපිට control සහ left arrow key එක භාවිතා කරලා වැඩපතේ මුල්ම කොලම් එකට අපිට ආපහු එන්න පුළුවන්. දැන් අපිට control සහ down arrow key එක පිබුවොත් වැඩපතේ යටම පේලියට යන්න පුළුවන්. ආයෙත් control සහ up arrow එක කිය ඔබලා වැඩපතේ උඩම පේලියට නැත්නම් A1 තීරුවට යන්න පුළුවන්. A1 කෝෂයට යන්න පුළුවන්. දැන් ඒකම අපිට down arrow keys පාවිච්චි කරලා page down keys පාවිච්චි කරලා page down key එක පාවිච්චි කරලා අපිට පුළුවන් පිටුවෙන් පිටුව පල්ලෙහාට යන්න. පිටුවෙන් පිටුව පල්ලෙහාට යනවා අපි දැන්. page up key එක පාවිච්චි කරලා පිටුවෙන් පිටුව උඩට එන්න පුළුවන්. අපි දැන් මේ පිටුවෙන් පිටුවට උඩට එන ආකාරය. ඒකම අපිට home key එකේ බුවොත් අදාළ පේලිය මුලට යන්න පුළුවන්. control home බලලා අපිට පුළුවන්
A1 කෝෂයට නැවත යන්න පුළුවන්. මෙන්න මේ ආදී වශයෙන් මේ පාලන යතුරු පාවිච්චි කරලා අපිට වැඩපත තුල එහා මෙහා සැරසරන්න පුළුවන්. දැන් ඔබ දකින වැඩපත අපි හසුරුවා ගන්නේ කොහොමද කියලා. දැන් ඔබට හොඳ අවබෝධයක් තියෙනවා වැඩපතක් කියන්නේ කොහොමද, වැඩපතේ අතුරු මුහුණත කොහොමද, වැඩපත හසුරුවා ගන්නේ කොහොමද කියලා. අපි දරුවනේ දැන් බලමු කෝෂ ලිපිනය සහ කෝෂ පරාසය කියන්නේ මොකද්ද? කෝෂ ලිපිනය කියන එක නම් ඔබ දැන්ටමත් දන්නවා. කෝෂ ලිපිනය කියන්නේ මොකද්ද? ඒකට අපි ලිපිනයක් දෙන්නේ කොහොමද? අනන්‍ය ලිපිනේ කෝෂය සඳහා ලබා දෙන්නේ කොහොමද කියන එක ඔබ දන්නවා. අපි බලමු කෝෂ පරාසයක් කොහොමද ගොඩනගන්නේ මේ කෝෂ ලිපිනය භාවිතා කරලා. ඔබ මේ දකින්නේ ක්‍රියාකාරී කෝෂය. ඔබ දැන්ටමත් මේ දැන දන්නවා. දැන් දුවේ පුතේ මේ ක්‍රියාකාරී කෝෂයට අපි නමක් දෙනවා කොලම් එක සහ රෝ එක එකතු කරලා. කොලම් එක ලෙටර් එකයි රෝ එකේ නම්බර එකයි පාවිච්චි කරලා අපි මේක C3 කියලා නම් කරනවා. හොඳයි. එහෙමනම් බලමු මේ කෝෂ කීපයක් එකතු කරපු පරාසයක්. නැත්තම් රේන්ජ් එකක් ගත්තොත් අපි කොහොමද මේක නම් කරන්න කියලා. මේ රේන්ජ් එක දරුවෝනි අපි නම් කරනවා මෙන්න මේ ආකාරයට පළවෙනි සෙල් එක. අපි මේ රේන්ජ් එක තුල හම්බෙන පළමු සෙල් එක. ඒක අපි දන්නවා B6 කියලා. ඒ B6 සෙල් එකයි අවසාන සෙල් එකයි භාවිතා කරනවා. E6 කියන සෙල් එක. මේ B6 සහ E6 භාවිතා කරලා අපි මේකට කෝෂ පරාසයට අපි නමක් දෙනවා B6 to E6 කියලා. ඒක අපි ලියන්නේ වෙන මේ ආකාරයට. B6 32 E6. ඒ කියන්නේ B6 colon E6. මේක අපි කියනවා B6 to E6 දක්වා රේන්ජ් එක නැත්තම් B6 to E6 රේන්ජ් එක කියලා. ඒකම බලමු මෙන්න මෙහෙම උඩ සිට පල්ලෙහාට කෝෂ කීපයක් තෝරා ගත්තොත් ඒකෙත් පළමු කෝෂයේ ලිපිනේ අපි ගන්නවා J2 කියලා. අන්තිම කෝෂ ලිපිනේ ගන්නවා J10 කියලා. ඒක අපි පරාසයක් හැට පෙන්눔 කරනවා මෙන්න මෙහෙම J2 to J10 කියලා. දැන් පැහැදිලි. දැන් අය බලමු මෙන්න මේ වගේ කොටසක් ගත්තොත් මේක තීරුසා පේලි කීපයකින් සමන්විත කෝෂ ලොකු පරාසයක්. මේකෙදිත් අපි මුලින්ම හම්බෙන කෝෂය F8 කියලා නම් කරනවා. ඒක ඔබ දන්නවා කෝෂ ලිපිනේ බව. අවසානයේ තියෙන ඒ කියන්නේ මේකේ වැඩිම අංකණයක් තියෙන ඉංග්‍රීසි අකුරෙන් වැඩිම තැන සහ ඉලක්කම් වලින් වැඩිම තැන අපි තෝරා ගන්නවා. ඒ කියන්නේ දකුණු පැත්තේ යට කෙළවර H16. එතකොට F8 to H16 දක්වා පරාසය අපි මෙතන නම් කරලා තියෙනවා මේ ආකාරයට. F8 to X16. හොඳයි. මේ තමයි කෝෂ පරාස සඳහා අපි භාවිතා කරන ක්‍රමවේදය. දැන් දරුවනේ පොඩි ක්‍රියාකාරකමක් අපි බලමු. මෙන්න මේ කෝෂ පරාස දෙක ඔබ දැන් බලලා කියන්න පුළුවන්. ඔබට දැන් මේ අවස්ථාවේදී පුළුවන් බලලා කියන්න මේ R1 සහ R2 නමින් පෙන්눔 කරන කෝෂ පරාස දෙක මොනවද කියලා. ඔව්. ඔබ සඳහා මේකට යම් කාලයක් යන්නේ නැහැ. මේ මොහොතකින් කියන්න පුළුවන් දෙයක්. බලමු කොහොමද මේක නම් වෙන්නේ කියලා. C9 to G12 ලෙස මේකට අපිට නම් කරන්න පුළුවන්. හොඳයි. R2 කියන කෝෂ පරාසය බලමු. I3 to M13 දක්වා පරාසය තමයි තියෙන්නේ. ඔව්. ඔබ මං හිතන්නේ සිළු දෙනාම මේක ගැන දැන් දන්නවා. හොඳයි දරුවනේ අපි දැන් බලමු පැතුරුම් පතකට දත් ඇතුළත් කරන්නේ කොහොමද කියලා. පැතුරුම් පතකට දත් ඇතුළත් කරන්නේ ඔබ දන්නවා පැතුරුම් පතේ අදාළ කෝෂයට. කෝෂය තුල තමයි දත්තේ ඇතුළත් වෙන්නේ කියලා. ඒ ඇතුළත් කරන දත් වර්ග ගණනාවක් තියෙනවා. මෙන්න මේ ආකාරයට දත් වර්ග තුනක් අපිට පුළුවන් කෝෂය ඇතුළත් කරන්න. එකක් තමයි ලේබල්. ලේබල් කියලා කියන්නේ අක්ෂර සහිත ටෙක්ස්ට් data. ඒක අපිට පුළුවන් අගයන් ලබා දෙන්න. ඒ කියන්නේ values නැත්නම් numbers නැත්නම් numerals කියලා අපිට මේක කියනවා. ඒක අපිට පුළුවන් ෆෝමියුලාස් එහෙම නැත්නම් සූත්‍ර ආකාරයෙන් කෝෂයට අගයන් ඇතුළත් කරන්න. එතකොට මෙන්න මේ ආකාරයේ අගයන් වර්ග තුනක් අපිට කෝෂයට ඇතුළත් කරන්න පුළුවන්. එකක් ලේබල්, අනිත් එක values, අනිත් එක ෆෝමියුලා. එතකොට මේ ලේබල් කියන්නේ මොනවද? values කියන්නේ මොනවද? ෆෝමියුලා කියන්නේ මොනවද කියලා අපි දැන් සාකච්ඡා කරමු. දැන් දරුවනේ ලේබල් එකක් ගත්තොත් මේ ලේබල් එක තුල නාමික වටිනාකමක් පමණයි තියෙන්නේ. මේක සංඛ්‍යාත්මක වටිනාකමක් අපිට පේන්නේ නැහැ. හැබැයි ලේබල් අපිට ලියන්න පුළුවන් සංඛ්‍යා ඇතුළත් කරලා. අපි හිතමුකෝ දුරකථන අංකයක් ගත්තොත් දුරකථන අංකයේ දරුවනේ ඔබ දුරකථන අංකේ භාවිතා කරන්නේ නමක් හැටියට. ඒකෙන් කරන්නේ ID එකක් විතර අපි දුරකථනය හඳුන්වා දීමක්. මොකද අනන්‍ය ලිපිනයක් තියෙන්න ඕනේ හැම දුරකථනයකටම. එහෙම නැත්නම් ඒ කෝල් එක තව දුරකථන වලට යන්න පුළුවන්. එතකොට මේ හැම දුරකථනයකටම අනන්‍ය වූ හඳුන්වාමක් තියෙන්න ඕනේ. ඔබේ හඳුන්පත ගන්නකො. ඔබේ හෝ ඔබේ සමීපතුගේ හඳුන්පතක් ගත්තොත් එහෙම ඒ හඳුන්පතත් අංක තියෙනවා. හැබැයි අංක තිබුණාට ඒක වැලියු එකක් එහෙම නැත්නම් සංඛ්‍යාත්මක වටිනාකම නෙවෙයි භාවිතා කරන්න දරුවනේ. ඒක භාවිතා කරන්නේ නාමික වටිනාකම නැත්නම් ටෙක්ස්ට් නැත්නම් ලේබල් ආකාරයේ දත්ත සමූහයක් තමයි ඒක භාවිතා කරන්නේ. එතකොට මේ ලේබල් වලට පාවිච්චි කරනවා මෙන්න මේ ආකාරයේ ලක්ෂණ මේක දකින්න පුළුවන් ලේබල් එකක. සෑම ලේබල් එකක්ම කෝෂයේ වම් පැත්තට කෙල්ල වෙනවා. left align වෙනවා. ඒකමයි ලේබල් එක අක්ෂර, සංඛ්‍යා, විශේෂ සංකේත කියන ආකාර තුනෙන් අපිට දකින්න පුළුවන්. අක්ෂර හැට අපි ගන්න පුළුවන් නමක් ගත්තොත් නිමල්, කමල්, සුනිල්, සුනිලා ආදී දේවල්. එතකොට සංඛ්‍යා ගත්තොත් සංඛ්‍යාත්මක ලේබල්ස් ගත්තොත්
දුරකථන අංකයක්, හැඳුනුම්පත් අංකයක් ගන්න පුළුවන්. විශේෂ සංකේත සහිත ලේබල් තියෙනවා. අපි ඊමේල් ඇඩ්‍රස් එකක්, එහෙම නැත්නම් වෙන මොන හරි නාමයක් ගත්තොත් ඒක විශේෂ සංකේතය දාගන්න නම් විශේෂ සංකේත සහිත ලේබල් එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. හොඳයි. අය බලමු පතුරු පතර ඇතුළත් කරන දත්ත අගයක් වුණොතින් ඒක කොයි ආකාරයක ගනීද කියලා. මේ අගයක් අනිවාර්යෙන් කෝෂයේ දකුණු පැත්තට කෙල්ල වෙනවා. ඔබ දන්නවා අපි 10 පාදයේ සංඛ්‍යා ලියනකොට 1 ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය ආදී වශයෙන් දකුණු පැත්තෙන් තමයි පෙළ ගස්සන්නේ. එතකොට මේක මේ අගයන් පූර්ණ සංඛ්‍යා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දශම ස්ථාන රහිත පූර්ණ සංඛ්‍යා වෙන්න පුළුවන්. මේක ධන හුරින වෙන්නත් පුළුවන් දරුවනේ. ඒකම භාග සංඛ්‍යා වෙන්න පුළුවන්. දශම ස්ථාන සහිත සංඛ්‍යා වෙන්නත් පුළුවන්. ප්‍රතිශත සංඛ්‍යා වෙන්නත් පුළුවන්. ඒකම දිනයක් හෝ වේලාවක් ගත්තොත් ඒකත් වැලියු එක විතරම දාන්න. මොකද දිනයකත් වේලාවකත් යම් වටිනාකමක් තියෙනවා. ඒක වැලියු එකක් තියෙනවා. මුදල් ඒකකයක් නැත්නම් රුපියල් ඩොලර් වලින් එහෙම නැත්නම් කිසියම් හෝ මුදල් ඒකකින් සමාන වෙත කරන්සියකින් සමාන වෙත මුදලක් ගත්තොත් ඒකත් අපි කියනවා අගයක් නැත්නම් වැලියු එකක් කියලා. ඊළඟට අපි දකින්නේ ෆෝමියුලාස් එහෙම නැත්නම් සූත්‍ර කියන කොටස. එතකොට ෆෝමියුලා එකක් ගත්තොත් අපිට ෆෝමියුලා එකක් ආරම්භ වෙන්න ඕනේ ධන හෝ සමාන ලකුණෙන්. කෝෂයකට ෆෝමියුලා එකක් දුවත් කරලා පස්සේ ධන ලකුණෙන් හෝ සමාන ලකුණෙන් තමයි ෆෝමියුලා එකක් ආරම්භ වෙන්නේ. ඒකෙන් Excel වැඩපත හඳුනා ගන්නවා මට මේ දෙන්න හදන්නේ ෆෝමියුලා එකක් නැත්නම් සූත්‍රයක් කියලා. ඒකම කෝෂ ලිපිනය හෝ ශ්‍රිත ඇතුළත් කරනවා මේ ෆෝමියුලා එක ලිවීමේදී. අවශ්‍ය අවස්ථාවලදී අපිට ගණිතමය සංකේත එකතු කිරීම ලකුණු, අඩු කිරීම ලකුණු, බෙදීම වැඩි කිරීම ආදී සංකේත භාවිතා කරන්න පුළුවන්. ඒක මේ ෆෝමියුලා එකේ ලියන අගය, ෆෝමියුලා එකේ ලියන අගය, ෆෝමියුලා එක තුළ අපි ඇතුළත් කරන දත්තය අපිට පෙන්눔 කරන්නේ සෙල් එක තුල නෙමෙයි. අපි ෆෝමියුලා එකකට දත්තයක් ඇතුළත් කරලා පස්සේ මේක අපි හිතමුකෝ අපි සංඛ්‍යාවක් අපි එකතු කිරීමක් ලබා දුන්නා කියලා. අපි හිතමුකෝ 5 වැඩි කිරීම 2 කියලා දුන්නා කියලා. ඔබ දන්නවා 5 වැඩි කිරීම 2 කියන්නේ 10යි පිළිතුර. ෆෝමියුලා එක ඇතුළත් කරාට පස්සේ මේ සෙල් එක ඇතුලේ ඔබට පෙන්눔 කරන්නේ 5 වැඩි කිරීම 2 නෙමෙයි 10 කියන අගය. එතකොට ෆෝමියුලා එක පෙන්눔 කරනවා අපි අර කලින් කතා කරපු සූත්‍ර තීරුවේ. සූත්‍ර තීරුවේ තමයි දුවේ පුතේ ෆෝමියුලා එක පෙන්눔 කරන්නේ. ෆෝමියුලා එකේ ඇතුලේ පිළිතුර නැත්නම් ෆෝමියුලා එක විසඳිලා ඒක තුල පිළිතුර තමයි කෝෂය ඇතුලේ පෙන්눔 කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් අපිට ෆෝමියුලා එකක් ලිව්වොත් මේකෙන් අදහස් වෙන දුවේ පුතේ සමාන ලකුණෙන් ආරම්භ කරලා මේක ෆෝමියුලා එක කියලා තේරුම් ගත්තා. වරහණක් දීලා තියෙනවා A4 ධන B4 ධන C4. ඒ කියන්නේ කෝෂ ලිපිනයන් මේ දීලා තියෙන්නේ. දැක්කනේ කෝෂ ලිපින භාවිතා කරලා ෆෝමියුලා එකක් ලියලා තියෙනවා. ඒකම ඇතුලේ දාලා තියෙනවා එකතු කිරීමේ ලකුණු ටික. මේ එකතු කිරීමේ ලකුණු වලින් අපි කියනවා මේ අගයන් ටික එකතු කරන්න. එහෙනම් මොනවද මේ අගයන් ටික? A4 කියන කෝෂයේ තියෙන අගය එකතු කරනවා B4 කෝෂයගේ, එකතු කරනවා C4 කෝෂයගේ. ඊට පස්සේ සියල්ලම 3ෙන් බෙදලා අපිට පුළුවන් ඒ ෆෝමියුලා එක ගොඩනැගලා තියෙන ආකාරය. ඒතර මේකේ පිළිතුර තමයි ඔබ මේ ෆෝමියුලා එකත් කරන කෝෂය තුල දකින්න හම්බෙන්නේ. ඒතර ෆෝමියුලා බාර් එක තුල මේ සම්පූර්ණ ෆෝමියුලා එකම පෙන්눔 කරන ෆෝමියුලා බාර් එක තුල හැබැයි කෝෂයේ පෙන්눔 කරන්නේ ෆෝමියුලා එකේ වටිනාකමවත් අගය. මේක ගත්තොත් සම් වරහණක් A4 to C4. A4 to C4 කියන ඔබ දන්නවා කෝෂ පරාසයක් කියලා. මේ කෝෂ පරාසය එකතු ලබා දෙන්න කියලා තමයි මේ සමීකරණ නැත්නම් ෆන්ක්ෂන් එක නැත්නම් සූත්‍රයෙන් කියවෙන්නේ. මේකට අපි ෆන්ක්ෂන් එකක් භාවිත කරලා තියෙනවා. සම් කියන ෆන්ක්ෂන් එක අපි ඉදිරිදී කතා කරනවා මොනවද මේ ෆන්ක්ෂන්ස් කොහොමද මේවා වැඩ කරන්නේ කියලා. හොඳයි. අපි බලමු මේ ගණිතයේ මෙහෙවන්නේ මොනවද කියලා. අපි කෝෂයකට ඇතුළත් කරන සමීකරණ නැත්නම් ෆෝමියුලාස් වලට මෙන්න මේ ගණිත සංකේත භාවිත කරනවා. එකතු කිරීම ලකුණ, අඩු කිරීම ලකුණ මේ ඔබ දන්නා සංකේත. ඒක මේ ලකුණු භාවිතා කිරීමේදී අපිට ප්‍රමුඛතා අනුපිළිවෙලක් පාවිච්චි කරන්න ඕන. ඇත්තම ලකුණු භාවිතා කිරීමේදී ප්‍රමුඛතා ගැන හිතන්න ඕනේ නැහැ. මේ දීලා තියෙන සංකේත වලින් සමීකරණය විසඳනකොට නැත්තම් ෆෝමියුලා එක විසඳනකොට ඒ විසඳෙන්නේ ප්‍රමුඛතා අනුපිළිවෙල භාවිතා කරලා. මේ තියෙන්නේ ප්‍රමුඛතා අනුපිළිවෙල. ඔබ දන්නවා වරහණ තමයි වැඩි ප්‍රමුඛතාවක් ගන්න. අපේ ෆෝමියුලා තුල තියෙන මේ ගණිතමය සංකේත නැත්තම් ගණිතමය මෙහෙයවණයන් විසඳීමේදී මුලින්ම වරහණ විසඳෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ හැට් සයින් එක උඩ පොඩි ත්‍රිකෝණයක් වගේ ලකුණක් තියෙන කාකපාදේ කියලා අපි සිංහලෙන් කියනවා. මේකට අපි කියන්නේ හැට් සයින් එක. මේ සයින් එක පාවිච්චි කරලා තමයි අපි බලයක් ලබා දෙන්නේ. කිසියම් ආගයක බලයක් අපි 2 වෙනි බලය. එහෙමනම් අපි මේක හැට් සයින් එක පාවිච්චි කරනවා 2 හැට් සයින් එක 3. ඒකයි කියන්නේ අපි 2 3 වෙනි බලය කියන එක. ඒකම වැඩි කිරීම සහ බෙදීම, එකතු කිරීම සහ අඩු කිරීම. මේ ප්‍රමුඛතා අනුපිළිවෙල ඔය මතක තබා ගත වෙනවා ෆෝමියුලා එකක විසඳුම ලබා ගන්න නම්. අපි බලමු කොහොමද මේ සරල ගණනය කිරීමක් විසඳාගන්නේ කියලා. දැන් දුවේ පුතේ මේ දකින්නේ සරල ෆෝමියුලා 3ක්. එහෙම නැත්නම් සමීකරණ 3ක්. මේ ෆෝමියුලා 3න් සමානයි 2 වරක් 6 ඍණ 3 බෙදීම 3 කියන එක විසඳ ගන්නවා නම්
අපි මුලින්ම ප්‍රමුඛතා අනුපිළිවෙල ඔබ මතක තියාගන්න වෙනවා. ප්‍රමුඛතා අනුපිළිවෙල මම ඔබට පැහැදිලි කරා. ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව දැන් ඔබ හිතන්න මොකද්ද මේකේ මුලින්ම සිද්ධ වෙන්න ඕන විසඳුම. එහෙනම් 6 අඩු කිරීම 3 තමයි වරහන් ඇතුලේ තියෙන්නේ. 6 අඩු කිරීම 3 කියන එක මුලින්ම සිද්ධ වෙන්න ඕන. මේක විසඳුනාට පස්සේ තමයි ඊතුරු කොටස් ටික විසඳෙන්න ඕනේ. එහෙනම් බලමු ඊගාවට 6 අඩු කිරීම 3 ආදී අපිට විසඳුම ලැබිලා තියෙනවා. ඒතකොට 2 වැඩි කිරීම 3 බෙදීම 3 ආදී ලෙස. ඊට පස්සේ අපිට 2 වැඩි කිරීම 3 තමයි ප්‍රමුඛතා අනුපිළිවෙල මුලින්ම හම්බෙන්නේ. බෙදීම තියෙනවා ඊට පෙර වැඩි කිරීම තියෙනවා. ඔබ දන්නවා වැඩි කිරීම සහ බෙදීම එකම ප්‍රමුඛතාවයේ තියෙන. හැබැයි මෙහෙම එකම ප්‍රමුඛතාවයේ තියෙන ලකුණු දෙකක් අපිට හම්බුනොත් මුලින්ම හම්බෙන ප්‍රමුඛතාවයේ තියෙන එක මුලින්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ වම් පැත්තේ ඉඳන් අපි ලියන විදිහට වම් පැත්තේ ඉඳන් අපි ලියන ආකාරයට ලැබෙන පළමු ලකුණ තමයි මුලින්ම සිද්ධ සම ප්‍රමුඛතාව තියෙන ලකුණු දෙකක් අපිට හම්බ වුණොත්. එහෙනම් 2 වැඩි කිරීම 3 කියන එක විසඳුම එනවා. 2 වරක් 3 6යි. 6 බෙදීම 3 තමයි අපිට ඊට පස්සේ ලැබෙන්න ඕනේ. මෙන්න ආකාර ලැබිලා තියෙනවා. දැන් 6 බෙදීම 3 ගත්තොත් අපිට පිළිතුරු ලැබෙනවා 2 කියලා. ආයි බලමු ඊගාව ෆෝමියුලා එක බලන්න. ඒකෙදි අපිට ලැබෙන වැඩිම ප්‍රමුඛතාවයේ තියෙන්නේ බලය කියන තැන. 3 සහ 3 දෙවෙනි බලය කියන එක. හැට් සයින් එකත් එක්ක තියෙන සලකුණ. ඔබට දැන් මේක පාට වෙලා පේනවා හයිලයිට් වෙලා පේනවා. හොඳයි. ඒක විසඳලා පස්සේ අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයෙන් 5 දන්න 2 වැඩි කිරීම 9 කියන එක බෙදීම 6 ඍණ 3. දැන් මෙතනදී වැඩිම ප්‍රමුඛතාවයේ තියෙන වැඩි කිරීමට. ඒ වැඩි කිරීම විසඳලා පස්සේ අපිට 18 කියලා ලැබිලා තිනවා. දැන් එහෙනම් අපිට ඊගා පියවරේදී තවත් සරල වෙච්ච ෆෝමියුලා එකක් ලැබිලා තියෙනවා. ඒ ෆෝමියුලා එකට තියෙන්නේ 5 ධන 18 බෙදීම 6 ඍණ 3. දැන් මේකෙදි ඊට පස්සේ ලැබෙන ප්‍රමුඛතාව අනුව දැන් ධන සහ ඍණ ලකුණු දෙකට වඩා වැඩි ප්‍රමුඛතාවයක් ගන්නවා බෙදීමේ ලකුණ සඳහා. එහෙනම් ඒක මුලින්ම විසඳෙන්න ඕන. ඒක විසඳුනාට පස්සේ අපිට ලැබෙන මෙන්න මේ පිළිතුර අවසානයේ අපිට පිළිතුර වෙනවා 5 කියලා. හොඳයි. අපි ඊගාකත් බලමු. මේකෙදි වැඩිම ප්‍රමුඛතාවය ගන්න වරහනට වරහන සුළු වුණාට පස්සේ මෙන්න මේ පිළිතුර ලැබෙනවා. ඊට පස්සේ අපිට 6 දෙවෙනි බලය කියන එක අපිට ලැබෙනවා. ඒක තමයි ඊට පස්සේ වැඩිම ප්‍රමුඛතාවය තියෙන්නේ. ඒක විසඳනවා. ඒක විසඳුනාට පස්සේ 5 ධන 36 බෙදීම 6 ඍණ 3 කියන එක වැටෙනවා. එතන වැඩි ප්‍රමුඛතාවය තියෙන්නේ 6 බෙදීම 36 කියන එකට. මේ 36 6ෙන් බෙදලා අපිට පිළිතුරු ලැබෙනවා. මෙන්න මේ ආදී වශයෙන් අපිට මේකේ පිළිතුරු ලබා ගන්න පුළුවන්. දැන් ඔබට පේනව නේද මේ ප්‍රමුඛතා අනුපිළිවෙල භාවිතා කිරීමේදී මේ පිළිතුරු ලැබෙන ආකාරය. දැන් ඔබ දෙවෙනි සහ තුන්වෙනි උදාහරණ දෙක බලුවොත් මෙතන එකම වෙනසක් කියලා තියෙන වරහණක් යොදලා තියෙනවා. 2 වැඩි කිරීම 3 කියන කොටස වරහණක් යොදලා තියෙනවා. මේ වරහණ වැඩි ප්‍රමුඛතාවය ගන්න හින්දා බලයේ පැත්තක දාලා වරහණ සුළු වෙලා තමයි පිළිතුරු දෙයක් ලැබිලා තියෙන්නේ. නැත්තම් දෙවෙනි සහ තුන්වෙනි උදාහරණ දෙකේ තියෙන සමීකරණ දෙකේ පොඩි වෙනසයි තියෙන්නේ වරහණක් යොදාගත්ත එක පමණයි. එහෙනම් ඔබට මේක ගැන අවබෝධයක් දැන් ලැබිලා තියෙනවා මම විශ්වාස කරනවා. හොඳයි දරුවනේ අපි එනම් බලමු සුළු උදාහරණ කීපයක්. මේ උදාහරණ වල අපිට පේනවා ගණිත කර්ම භාවිතා කරලා මේ සෙල් ඇඩ්‍රස් පාවිච්චි කරලා කොහොමද මේ උදාහරණ භාවිතා කරලා තියෙන්නේ කියලා. ඔබට පේනවා අඹ ගෙඩි 4ක මිල කීයද කියලා ඇහුවොත් එහෙම අඹ ගෙඩිය වල මිල තියෙන්නේ C3 කියන කොටසේ. C3 කියන කොටසේ නැත්නම් C3 කියන කෝෂයේ තමයි අඹ ගෙඩිය වල මිල තියෙන්නේ. ඒතර C3 කියන කෝෂය 4ක මිල හොවන්නම් අඹ ගෙඩි 4ක් නම් C3 කියන කෝෂය 4න් වැඩි වෙනවා. අපි පෙන්වලා තියෙනවා C3 වැඩි කිරීම 4 තමයි අඹ ගෙඩි 4ක මිල කියලා. ඔබ මේක Excel worksheet එක යෙදුවොත් ඔබට පේනවා මේකේ පිළිතුර ලැබෙන ආකාරය. අපි ඉදිරියේදී Excel worksheet එක මේ ක්‍රියාකාරකම සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. ඒකම අඹ ගෙඩි 3ක් හා දොරම් ගෙඩි 4ක මිල. එහෙනම් අඹ ගෙඩි වල මිල තියෙනවා C3 කියන කෝෂය, දොරම් ගෙඩි වල මිල තියෙනවා C4 කියන කෝෂය. එහෙනම් ඒ කෝෂ දෙක භාවිතා කරලා ෆෝමියුලා එක ලියන ආකාරය මේ පෙන්ලා තියෙනවා. අඹ ගෙඩි 2, ඇපල් ගෙඩි 4ක්, දොරම් ගෙඩි 3ක මිල. ඔබ මේ ක්‍රියාකාරකම් කරලා බලන්න ඔබට මේ වෙයි පිළිතුරු ලැබෙයි නිසි ආකාරයට. ශ්‍රිත භාවිතයෙන් අපි ගණනය කරන ආකාරය. දැන් ඔබට මා කිව්වා ෆෝමියුලා එකක් ලියනකොට කෝෂ ලිපිනය භාවිතා කරන්න පුළුවන්. ඒකම අපිට පුළුවන් ගණිතය මෙහෙම භාවිතා කරන්න. ඒකම අපිට පුළුවන් ශ්‍රිත භාවිතා කරන්න. මේ ශ්‍රිත කියන්නේ දුවේ පුතේ Excel කියන මුදුකාංගෙ නැත්නම් පැතුම්පත් මුදුකාංග කාණ්ඩවල ගොඩනගලා තියෙන වෙනම සමීකරණ කොටසක්. මේ සමීකරණය පිටත නාවන වෙලා තියෙන්නේ නැහැ. මේ සමීකරණේ තියෙන්නේ ඇතුලේ. මේක අපි කියනවා library functions කියලා. මේ සමීකරණයේ පිටත භාවිතා කරන් විතරයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. මේක ඇතුලේ ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් කොටස කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔබ දැනගත යුතු නෑ. මේක භාවිතා කිරීමෙන් ලැබෙන පිළිතුර ඔබට ලබා ගන්න පුළුවන් බොහොම සරලව. එතකොට දත්ත වැඩි ප්‍රමාණයක් එකපාර භාවිතා කරනකොට තමයි මේ සිත භාවිතා කරන්න වෙන්නේ. අපි හිතමු මෙහෙම. අපි කෝෂ 10ක් විතර තියෙන දත්ත ටිකක් එකතු කරන්න ඕනේ. එතකොට අපි හැම කෝෂයේම ලිපිනයන් එකින් එක දීලා එකතු කරනවා. හිතමුකෝ A1 සිට A10 දක්වා එකතු කරනවා කියලා. එහෙනම් A1 එකතු කිරීම, A2 එකතු කිරීම, A3 එකතු කිරීම, A4 එකතු කිරීම, ඒ ආදී වශයෙන් ඔබ කෝෂ සියල්ලම ලිපින ලිපාගත යුතුයි. නමුත් මේ ශ්‍රිත භාවිතා කිරීමේදී
අපිට කෝෂ ලිපිනය පරාසය ලබා දීලා අපිට එකතු කිරීම කරන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඔබ බලන්න මේ ලියලා තියෙන ආකාරය සම් කියලා සූත්‍රයක් අපිට තියෙනවා. ඔබ ඉගෙනගත්තු සූත්‍රයන් 5ක් තියෙනවා මේ පාඩම තුල 10 වසර ICT විෂය නිර්දේශයේ පතුරුපත් මුදුකාංක කියන පාඩමේ ඔබ ඉගෙනගත්තු සූත්‍ර 5ක් තියෙනවා. සම් කියන සූත්‍රය භාවිත කරන අපි කෝෂ පරාසයක අගයන් එකතුව ලබා ගන්න. ඒකම ඇවරේජ් කියන සූත්‍රය. ඇවරේජ් කියන සූත්‍රය භාවිත කරන දුවේ පුතේ කෝෂ පරාසයක අගයන්ගේ සාමාන්‍ය ලබා ගන්න. ඒතර අපි ඇවරේජ් කියන සූත්‍රය ලියනවා වරහණක් දානවා වරහණ තුල ලියන්න ඕනේ ඇවරේජ් එක ලබා ගත යුතු කෝෂ මොනවාද කියලා. ඒක අපිට මේ නම්බර් 1 නම්බර් 2 කියලා කියන්නේ කෝෂවල අංකයක්. අපි උදාහරණ ඉදිරියේ බලමු. එතකොට මේ ඇවරේජ් එක ලබා ගන්න පුළුවන් අදාළ කෝෂවල. කෝෂ පරාසය දෙන්නත් පුළුවන්, කෝෂ තනි තනියෙන් දෙන්නත් පුළුවන්. මැක්ස් කියන සූත්‍රය භාවිත කරනවා අපි දීලා තියෙන පරාසයක උපරිමගේ වැඩිමගේ ලබා ගන්න. මේ වැඩිමගේ ලබා ගත්තට පස්සේ අපිට ඒ සූත්‍රය ලැබෙන පිළිතුරු තමයි වැඩිමගේ මේකයි කියන්නේ. ඒක මින් කියන ෆන්ක්ෂන් එක නැත්නම් සූත්‍රය භාවිත කරන්න පුළුවන් කෝෂ පරාසය අඩුමගේ නැත්නම් මිනිමම් වැලියු එක හොයාගන්න. කවුන්ට් කියන සූත්‍රය භාවිත කරන දුයි පුතේ දීලා තියෙන කෝෂවල අගයන් කීයක් තියෙනවද කියලා බලා ගන්න. අපි හිතමු එන්ට්‍රීස් කීයක් තියෙනවද කියලා බලන්න. අපි හිතමු විභාගයේට ඉඳගත්ත ළමයි කී දෙනෙක් ඉඳගත්තද කියලා බලන්න. අපිට පුළුවන් ඒ කවුන්ට් එක හොයාගන්න, ගණන හොයාගන්න මේ කවුන්ට් කියන ෆන්ක්ෂන් එක භාවිත කරන්න. ඒක කවුන්ට් ෆන්ක්ෂන් එකත් එක්ක සූත්‍ර ටික දුන්නාට පස්සේ අපිට මේ කෝෂවල අගය පරාසය දීලා තියෙන පරාසයේ එන්ට්‍රීස් කීයක් තියෙනවද නැත්නම් ඇතුළත් කරපු දත්ත ඇතුළත් කිරීම කීයක් තියෙනවද කියලා ගණන් කරලා කියන්න මේ සූත්‍රයට පුළුවන්. හොඳයි දරුවනේ අපි නම් බලමු පතුරුපත් මුදුකාංගයක් භාවිත කරලා කොහොමද අපේ උදාහරණ එක්සැම්පල් එක කොහොමද අපි කරන්න කියලා. අපි මෙන්න මේ ෆෝමියුලා එක එන්ටර් කරමු Excel sheet එකේ සෙල් එකට. ඔබට පේනවා මේ ෆෝමියුලා එක එන්ටර් වෙන හැටි. ඒ ෆෝමියුලා එක එන්ටර් කරාට පස්සේ අපි එන්ටර් කී එක පාවිච්චි කරලා ෆෝමියුලා එක එන්ටර් කරගන්නවා. එතකොට ඔබට පේනවා ඒ සමීකරණයේ විසඳුම ෆෝමියුලා එකේ පිළිතුර තමයි ඒ සෙල් එකට වැටෙන්නේ. අපි දෙවෙනි ෆෝමියුලා එක එන්ටර් කරමු 10 බෙදීම 2 ඍණ 3 ආදී වශයෙන්. ඉන්පසු අපි එන්ටර් කරාට පස්සේ පිළිතුර අපිට ලැබෙනවා. මේ ඊගාව සමීකරණය 10 බෙදීම 2 ඍණ 3 වරහණක් ඇතුලේ තියෙන්නේ වරහණ විසඳෙන්න ඕන මුලින්ම වරහණ විසඳුමට පස්සේ අපිට ලැබෙන පිළිතුර පේනවා. එතකොට ඔබ ඊගාව සමීකරණයේ ෆෝමියුලා එක එන්ටර් කරනවා සමානයි 5 ධන 2 වැඩි කිරීම 3 බලයක් වශයෙන් තියෙනවා 2 බෙදීම 6 ඍණ 3 ඒක අපි එන්ටර් කරාට පස්සේ අපේ ෆෝමියුලා එකේ පිළිතුර අපිට Excel එකේ පේනවා 5 කියලා. අවසාන ෆෝමියුලා එක 5 ධන වරහන් 2 වැඩි කිරීම 3 වරහණෙන් පස්සේ බලය 2 දෙකේ බලය බෙදීම 6 ඍණ 3 අපි එන්ටර් කරාට පස්සේ මේක විසඳුම අපිට පේනවා මෙහෙයුම් ප්‍රමුඛතාවගේ ඔපරේටර් ප්‍රෙසිඩන්ස් එක අනුව ප්‍රමුඛ අනුපිළිවෙල අනුව මේක අපිට පිළිතුරු ලැබිලා තියෙනවා. අපි ඒක උදාහරණයක් යමු. මෙතනදී අපි කතා කරන්නේ අඹ ගෙඩි 4ක මිල කීයද කියලා. අඹ ගෙඩි 4ක මිල. එතකොට අඹ ගෙඩි 4ක මිල හොයන්න අපිට අඹ ගෙඩියක මිල හොයාගන්න වෙනවා. අඹ ගෙඩියක මිල තියෙනවා C4 කියන කෝෂයේ. C4 කියන කෝෂය. C4 කෝෂයේ තමයි අඹ ගෙඩියක මිල තියෙන්නේ. අපි එවැනි අඹ ගෙඩි 4ක් අවශ්‍යයි. C4 වැඩි කිරීම 4. එමනම් අපිට අඹ ගෙඩි 4 මිල C යි කියලා පෙන්වන්න කරනවා. අඹ ගෙඩි 3ක හා දොරම් ගෙඩි 4ක මිල දැන් අපිට හොයන්න තියෙනවා. අඹ ගෙඩියක මිල තියෙන්නේ C4 කියන කෝෂය අපි දන්නවා ඒක. අඹ ගෙඩි 3ක් අවශ්‍යයි. එහෙනම් C4 වැඩි කිරීම 3 වෙන්න ඕන. එකතු වෙන්න ඕනේ දොරම් ගෙඩියක 4ක මිල. දොරම් ගෙඩියක් තියෙන්නේ C5 කියන කෝෂයේ C5 වැඩි කිරීම 4. මෙලෙස අපිට දොරම් ගෙඩි 4 මිලක් ලැබෙනවා. මේ දෙක තුනට පස්සේ අපිට ලැබෙන්න ඕනේ පිළිතුර C4 වැඩි කිරීම 3 235ක් වෙනවා. දැන් අපි යමු අඹ ගෙඩි 2යි, ඇපල් ගෙඩි 4යි, දොරම් ගෙඩි 3ක මිල සොයා ගැනීම සඳහා අඹ ගෙඩි 2ක් අපි ගන්නවා C4 කෝෂයෙන්. අඹ ගෙඩියක මිල අර ගන්නවා. දෙකෙන් වැඩි කරන්න ඕනේ. වැඩි කිරීම 2. ඊට පස්සේ එකතු කරන්න ඇපල් ගෙඩි 4ක මිල. ඇපල් ගෙඩියක් තියෙන්නේ C6 කියන කෝෂයේ. C6
වැඩි කරන්න ඕනේ 4න්. ඇපල් ගෙඩි 4ක් අපිට අවශ්‍යයි. ඇපල් ගෙඩි 4ට අපි එකතු කරනවා දොඩම් ගෙඩි 3ක මිල. දොඩම් ගෙඩි එක මිල තියෙන්නේ C5 කියන කෝෂයේ. C5 වැඩි කරන්න ඕනේ 3න්. දැන් මෙලෙස අපිට අම්බ ගෙඩි 2යි ඇපල් ගෙඩි 4යි දොඩම් ගෙඩි 3කයි මිල ලැබෙන්න ඕන. අපි එන්ටර් කරමු. 370ක් කියලා අපිට ඒකේ මිල ලැබෙනවා. දැන් අපි ඊගා උදාහරණයට යමු. මේ උදාහරණය අපි බලාපොරොත්තු වෙන්නේ සිසුන් පිරිසකගේ ලකුණු ලබා දීලා තියෙනවා. මේ ලකුණු අනුව මුළු ලකුණු ප්‍රමාණය හොයාගන්න ඕනේ. සාමාන්‍ය නැත්නම් ඇවරේජ් එක හොයාගන්න ඕනේ. මැක්සිමම් මාක්ස්, මිනිමම් මාක්ස් හොයාගන්න ඕනේ මේ ළමයින්ගේ කවුන්ට් එක හොයන්න ඕනේ. අපි බලමු ටෝටල් එක. නැත්නම් මේ ලකුණු සියල්ලම එකතු අරගන්නවා නම් සමාන ලකුණු පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ කෝෂවල ලිපිනන් එකතු කරොත් ඔබ දන්නවා සයන්ස් වල මාක්ස්, මැත්ස් වල මාක්ස්, ICT වල මාක්ස්, ඉංග්‍රීසි වල මාක්ස් කියන ඒ කෝෂයන් වල ලිපින භාවිතා කරලා ඒ කෝෂයන්ගේ වැලියුස් අපි අරගන්නවා. මේ විදිහට අපි ෆෝමියුලා ගොඩනගා ගන්න පුළුවන්. අපි ගොඩනගන ෆෝමියුලා එක B පහ ධන, C පහ ධන, D පහ ධන, E පහ ලෙස අපිට පේනවා. මේ ෆෝමියුලා කෙන්ට කාට පස්සේ අපි ලැබෙනවා ටෝටල් මාක්ස් කපිලගේ කල්පගේ සම්පූර්ණ ලකුණු වල එකතුව. මේ තියෙන්නේ ෆෝමියුලා එක පෙන්වන්න කරන ස්ථානය. ෆෝමියුලා බාර් එකේ ෆෝමියුලා එක පේනවා. ඒකම ෆෝමියුලා එකේ අගය සෙල් එක තුල පේනවා. අපි බලමු තරුකගේ ලකුණු වල එකතු හා ගන්න ආකාරය. අපි සමාන ලකුණෙන් පටන් ගන්නවා. දැන් අපි මේකට සම් කියන සූත්‍රය භාවිත කරනවා. කලින් අපි එකතු කරා සෙල් ඇඩ්‍රස් ටික. දැන් අපි මෙතන සම් කියන සූත්‍රය භාවිත කරනවා. මම ඔබට පැහැදිලි කරලා දරුවනේ සම් කියන සූත්‍රය භාවිත කරලා අපිට පරාසයක් එකපාර දෙන්න පුළුවන්. දැන් කලින් උදාහරණයේදී අපි කල්පක ලකුණු එකතු කරේ කෝෂයෙන් කෝෂයට. නමුත් මෙතනදී අපි සෙල් ආරම්භය සහ අවසානය දීලා පරාසය දුන්නා. ඒතර අපිට එකපාරම අපිට ලැබෙනවා බොහොම පහසුවෙන් අපිට හොයාගන්න පුළුවන් ඒ සිසුවාගේ මුළු ලකුණු. අපි දෙවෙනි සිසුවා බලමු නුවන්ත. නුවන්තගේ එකතු අරගන්න සම් එක දුන්නා. B7 කියන කෝෂයෙන් ආරම්භ කරා. E7 කියන කෝෂයට ගියාම නුවන්තගේ ඉංග්‍රීසි ලකුණු වෙනවා. ඒතර මේ පරාසය අරගත්තම ඒ ලකුණු එකතු අපිට ලැබෙනවා. නිශාරාගේ ලකුණු ගන්නොත් සමානයි සම් පරාසය දෙනවා. මේ ASCII පරාසය අපි කොපි කරලා ගමු. පළවෙනි සෙල් එක අපි ක්ලික් කරාට පස්සේ ඔබ දකිනවා ස්වයංක්‍රීයව ඒ සෙල් එකේ ඇඩ්‍රස් එක ලිය වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අවසාන සෙල් එක ලියන්න. නැත්නම් අපිට අවසාන සෙල් එක ක්ලික් කිරීමෙන් එහෙම නැත්නම් සෙල් පරාසය ක්ලික් කිරීමෙන් ඔබට පේනවා ඒ ලකුණු සියල්ලේම එකතුව ලබා ගන්න පුළුවන්. ඒ සෙල් පරාසයම එකවර ලබා ගන්න පුළුවන්. වඩා පහසුයි මේ ක්‍රමය. ඔබට පේනවා මවුස් එකෙන් ක්ලික් කරලා අපිට සෙල් පරාසය එකපාර අරගන්න පුළුවන්. ආරම්භක සෙල් එකට ක්ලික් කරනවා, අවසාන සෙල් එකට ක්ලික් කරනවා. එහෙම නැත්නම් ආරම්භ සෙල් එකේ ඉඳන් අවසාන සෙල් දක්වා මවුස් එක ඇදගෙන යනවා, ඩ්‍රැග් කරනවා. බලන්න අපිට බොහොම පහසුවෙන් ටෝටල් මාක්ස් නැත්නම් සමේෂන් එක අරගන්න පුළුවන්. දැන් බලමු ඇවරේජ් එක. කල්පකේ සාමාන්‍ය ලකුණු අරගන්නකොට අපි සෙල් එකෙන් සෙල් එක ලකුණු ඇතුළත් කරන්න ගමු. සාමාන්‍ය විදිහට ෆෝමියුලාක් අපි ගොඩනගමු. Excel වල දීලා තියෙන ඇවරේජ් එක භාවිත නොකර අපිට පුළුවන් මේ ආකාරයෙන් ෆෝමියුලාක් ගොඩනගන්න. ඔබ දන්නවා කල්පකේ ඒ විෂයන් තියෙන්නේ B5, C5, D5, E5 කියන සෙල් වල. මේ සෙල් ටික එකතු කරොත් ඔහුගේ විෂයන් වල ලකුණු වල එකතු ලැබෙනවා. ඒකම අපි ඇවරේජ් එක හොයන්න ඕන හින්දා මේක හතරෙන් බෙදනවා. අපි බෙදීම 4 කියලා දානවා. විෂයන් 4ෙන් බෙදුවට පස්සේ ඒ විෂය සාමාන්‍ය අපිට ලබා ගන්න පුළුවන්. දැන් අය බලමු ඇවරේජ් ෆන්ක්ෂන් එක භාවිත කරලා මේක ඊට පහසුවෙන් කරගන්න කොහොමද කියලා. ඇවරේජ් කියන ෆන්ක්ෂන් ලබා දෙනවා. ඇවරේජ් වර්ණනා කරනවා. අපි ආරම්භක සෙල් එක දෙනවා. තරුකගේ ආරම්භක විෂය තියෙන්නේ B6. B6 සිට E6 දක්වා පරාසය තමයි තරුකගේ විෂයන් ටික තියෙන්නේ. අපි ඔන්න ඒ ආකාරයෙන් තරුකගේ ඇවරේජ් එක හොයාගත්තා. අය බලමු නවෝත්ගේ නුවන්තගේ ඇවරේජ් එක. නුවන්තගේ ඇවරේජ් එක සමානයි ඇවරේජ් B7 සිට E7 දක්වා අපි පරාසය දුන්නා මවුස් එක භාවිත කරලා. මේ පරාසය අනුව අපිට ඇවරේජ් එක හොයන්න පුළුවන් 63.5 කියලා. නිශාරාගේ ඇවරේජ් එක හොයාගන්න නම් අපි ඇවරේජ් කියන එක ලබා දුන්නා. පරාසය ලබා දෙනවා. අපි මවුස් එකෙන් ක්ලික් කරලා පරාසය තෝරා දෙනවා. ඒ අනුව අපිට ලැබෙනවා ඇවරේජ් එක. නවෝත්ගේ ඇවරේජ් එකත් අපිට මේ ආකාරයෙන් හොයන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඇවරේජ් කියලා ලබා දෙනවා.
B 9 සිට E 9 දක්වා පරාසය අපි මවුස් එකෙන් තෝරලා දෙනවා. එතකොට ඇවරේජ් එක ස්වයංක්‍රීයව ගන්නවා. දැන් ආයෙ බලමු කල්පකේ මැක්සිමම් මාක්ස් මොකද කියලා. වැඩිම ලකුණු ප්‍රමාණය කල්පක ලබා ගත්තා. මැක්ස් කියන හිතය භාවිතා කරනවා සමානයි මැක්ස් වර්ණනා කරනවා B5 සිට E5 දක්වා පරාසය අපි ලබා දෙනවා. එන්ටර් කරාට පස්සේ අපිට උපරිම ලකුණු ප්‍රමාණය පේනවා කල්ප ලබා ගත්ත. ඔබ දන්නවා මැත්ස් වලට 92ක් තමයි ඔහු ලබා ගත්ත උපරිම ලකුණ. ඒක අපිට ලැබිලා තියෙනවා. තරුකගේ බලමු. සමානයි මැක්ස් වර්ණනා කරනවා B6 සිට E6 දක්වා පරාසය තමයි තරුකගේ ලකුණු ප්‍රමාණය විහිදෙන්නේ. ඒ විෂන් එක ලබා ගන්න ලකුණු අපි මැක්ස් ක්‍රියාව භාවිත කළා. ඔහුගේ වැඩිම ලකුණ 82 මෙතනින් හොයාගත්තා. හොඳයි. ඊට පස්සේ අපි නුවන්තගේ උපරිම ලකුණු ප්‍රමාණය හොයාගමු. සමාන ලකුණ මැක්ස් කියන සිතේ අපි අතුලත් කරා ගණනා කරනවා B7 සිට E7 දක්වා පරාසය අපි මවුස් එකෙන් සිලෙක්ට් කරනවා. මැක්ස් කියන සිතේ අනුව උපරිම ලකුණු 76 අපිට ලැබිලා තියෙනවා. එතන පිළිවෙල දක්වනවා B7 සිට E7 කියන එක අපි අතුලත් කරමු. හොඳයි. ඒ අනුව අපිට මැක්ස් එක ආවා. උපරිම ලකුණු ලබා දීලා තියෙනවා. හොඳයි අපි එහෙනම් අනිත් සෙසුන්ගෙත් මැක්සිමම් ලකුණු හොයා ගන්න පුළුවන්. ඒ විදිහට අපි යමු මිනිමම් ලකුණු හොයා ගන්න විදිහ බලා ගන්න. සිතේ ලබා දෙනවා සමානයි මින් වර්ණනා කරනවා B5 සිට E5 දක්වා තමයි කල්පගේ ලකුණු පරාසය විහිදෙන්නේ. ඔහුගේ අවම ලකුණු ප්‍රමාණය දැන් මෙතන ලැබිලා තියෙනවා 60ක් ලෙස. ඔබට පේනවා නිවැරදි පිළිතුර මෙතන ලබා දෙන හැටි. තරුකගේ බලමු සමානයි මින් වර්ණනා කරනවා B6 සිට ඔහුගේ E6 දක්වා ඔහුගේ විෂන් වල පරාසය ලබා දෙනවා. එතකොට ඔහුගේ අවම ලකුණ 76 මෙතන ලැබිලා දීලා තියෙනවා. නුවන්තගේ අවම ලකුණු ප්‍රමාණය හොයාගමු. මින් B7 සිට E7 දක්වා 34 ලබා දීලා තියෙනවා. අපි කවුන්ට් එක බලමු. කවුන්ට් එක ලබා ගැනීම සඳහා අපි භාවිත කරනවා සමානයි කවුන්ට් කියන සිතය. කවුන්ට් කියන සිතේදී අපිට පුළුවන් පරාසය දෙන්න. ඉතින් කවුන්ට් කියලා විෂන් ගණන අපිට ලැබෙනවා කවුන්ට් කියන සිතේ භාවිත කරලා. කවුන්ට් ඔහු කරපු විෂන් ගණන විෂන් සියල්ලම අපි පරාසය ලබා දෙනවා. B6 සිට E6 දක්වා විෂන් පරාසය අපිට විෂන් ගන්න. ඔබට පේනවා මෙතන ඇබ්සන්ට් එක විෂයකට ඔහු පැමිණලා නැහැ. එතකොට ඒ විෂය අත්හැරලා තමයි අපිට කවුන්ට් එක ලැබුණේ. හොඳයි අපි ඊගා උදාහරණයට යමු. මෙතන අපිට සේවකයන් සමූහකගේ නම් ටිකක් දීලා තියෙනවා. ඒකම වැඩ කළ දින ගණන සහ දිනයක වැටුප අපිට ලබා දීලා තියෙනවා. දැන් ඔබට පේනවා අපිට දල වැටුප හොයන්න ඕන. දල වැටුප කියලා කියන්නේ වැඩ කළ දින ගණනෙන් එක දිනක වැටුප වැඩි කරාට පස්සේ අපිට දල වැටුප වෙනවා. දල වැටුප ලැබුණාට පස්සේ දරුවනේ අපිට ඒ සේවකයාට විශේෂ වූ දිරිදීමනාවක් ලැබිලා තියෙනවා. ඔහුගේ පැමිණීම පදනම් කරගෙන මොනවා හරි ක්‍රමවේදයක් යනුව දිරිදීමනාවක් දීලා තියෙනවා. දිරිදීමනාව වුණා අපිට හොයාගන්න පුළුවන් මුළු වැටුප. ආයි බලමු දල වැටුප හොයාගන්න නොයෙල් පෙරේරාගේ වැඩ කළ දින ගණන තියෙනවා 25ක් කියලා. එක දිනයක වැටුප ගන්නම් අපිට C4 වැඩි කිරීම D4 ලෙස අපි ගත්තා නම් හරි. සමාන ලකුණ පාවිච්චි කරන්න ඕනේ ෆන්ක්ෂන් එකක් ලබා දෙන්න. සිතයක් ලබා දීලා අපි ඊට පස්සේ බලමු මුළු වැටුප හොයාගන්න හැටි නොයෙල් පෙරේරාගේ සමාන ලකුණෙන් අපි සිතයක් ලබා දෙන්න ආරම්භය ගත්තා. සමීකරණයක් ලබා දෙනවා. එතකොට නොයෙල් පෙරේරාගේ දල වැටුප සහ දිරිදීමනාව එකතු කරා නම් අපිට මේකේ මුළු වැටුප හොයාගන්න පුළුවන්. දල වැටුප E4 තියෙනවා. එතකොට F4 තියෙනවා දිරිදීමනාව. අපිට යනුව ලැබුණා මුළු වැටුප 24500. C5 වැඩි කිරීම D5. මෙලෙස අපිට අමරසිල්වාගේ වැඩ කළ දින ගණනට අදාළ දල වැටුප හොයාගන්න පුළුවන්. අපි කමලාවති ප්‍රනාන්දුගේ දල වැටුප හොයාගමු. C6 වැඩි කිරීම D6 මගේ. ඒතර අමරසිල්වාගේ අපි බලමුකෝ දල වැටුප සහ දිරිදීම එකතු කරාට පස්සේ ලැබෙන මුළු වැටුප කොහොමද කියලා. හරි. E5 එකතු කරෙන්න ඕනේ
දිරිදිවුනාව තියෙන F5ට F5 කෝෂයේ තියෙන දිරිදිවුනාව එකතු කරාට පස්සේ අපිට ඔහුගේ මුළු වැටුප ලැබුණා. දැන් දරුවනේ මම මේ අනිත් කෝෂ ටිකත් ඉක්මන් කරලා පුරව ගන්නම්. අනිත් සෙල් වලත් ෆෝමියුලා එක අපිට පුළුවන් කොපි කරලා පේස්ට් කරගන්න. ඒතර ෆෝමියුලා එක කොපි වෙලා පේස්ට් වෙනවා. ඔබට මේ ගැන වැඩි පැහැදිලි කිරීමක් මම ඊගා පාඩමේදී කරන්නම්. ෆෝමියුලා එකක් කොපි කරන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. මේ ෆෝමියුලා කොපි කරන්නේ කොහොමද කියලා මම දැන් මේකේ උදාහරණ ඉදිරි කොටසට යා යුතු නිසා මේ ටික ඉක්මන් කරලා පුරව ගන්නවා. හොඳයි. අපිට දැන් හොයාගන්න තියෙනවා වැටුප් සඳහා යන මුළු වියදම කීයද කියලා. වැටුප් සඳහා යන මුළු වියදම හොයන්නම් හැම සේවකයාගේම මුළු වැටුප වෙන වෙනම එකතු කරගන්න වෙනවා. එතකොට නොයෙල් පෙරේරාගේ සිට සිරිල් සිල්වා දක්වා සේවකයෝ මෙතන ගණනාවක් ඉන්නවා. අපි මේ මුළු වැටුප තියෙන තීරුවේ සියල්ලම අගයන් එකතු කරොත් අපිට ලැබෙනවා ඒක මුළු වැටුප. බලන්න මෙතන මුළු වැටුප ලබා ගන්න ආකාරය අපි සම්කින සූත්‍රය භාවිතා කරමු. සම්කින සූත්‍රයෙන් අපි භාවිතා කරලා G4 කියන කෝෂයේ තමයි පළමු සේවකයාගේ මුළු වැටුප. අවසාන සේවකයාගේ මුළු වැටුප තියෙන්නේ සිරිල්ගේ G10 කියන කෝෂය. අන්න මම පාසය දුන්නා. එන්ටර් කරාම මට ලැබෙනවා මුළු වැටුප 1,80,700ක් ලෙස. සේවකයන් සඳහා සාමාන්‍ය වැටුප. ඒ සේවකයන්ගේ වැටුප් වල සාමාන්‍ය අපි දල වශයෙන් එක සේවකයෙකුට කීයක් විතර ගෙවලා තියෙනවද කියලා බලා ගන්න අපිට පුළුවන් ඇවරේජ් කියන සූත්‍රය භාවිතා කරන්න. ඇවරේජ් කියන සූත්‍රය භාවිතා කරාම අපිට ලැබෙනවා ඇවරේජ් වරහන් G4 සිට G10 දක්වා එම පරාසයමයි අපි දෙන්නේ. එම පරාසයම ඇවරේජ් කරගන්නවා. මේ ආකාරයෙන් අපි එන්න කාට පස්සේ අපිට ඇවරේජ් එක ලැබෙනවා. සේවකු ලබන වැඩිම වේතනය අපි හොයා ගන්න ඕන නම් අපි max කියන ෆන්ක්ෂන් එක භාවිතා කරලා max වරහණක් අරිනවා පරාසය දෙනවා සේවක පරාසය ඒ සේවකයාගේ පරාසය G4 සිට G10 හොඳයි ඒකෙන්ට කාට පස්සේ අපිට ලැබෙන මෙලෙස සේවකයෙකු ලබන අඩුම වේතනය අපි හොයා ගන්නම් ඒත් මේ ආකාරයෙන්ම තමයි min කියන ෆන්ක්ෂන් එක භාවිතා කරලා min සේවක පරාසය G4 සිට G10 දක්වා සේවක පරාසය අපි අරගන්නවා එන්ටර් කරාම අඩුම වැටුප ඔබට පේනවා 13500 ඇවිල්ලා තියෙන බව. අඩුම වැටුප 13500යි වැඩිම වැටුප 35500යි. ඒක ඔබට පේනවා. අපි බලමු සේවක ගණන. ආයතනයට කරන සේවක සංඛ්‍යාව කීයද කියලා අහනවා අපෙන්. අපි කවුන්ට් කියන සූත්‍රය භාවිතා කරලා ඒක හොයාගමු. B4 සිට B10 දක්වා තමයි මේ සේවකයෝ ටික ඉන්නේ. අපි එහෙම එන්ටර් කරවතින් ඔව් අපිට පේනවා ලැබෙන්නේ බිඳුවයි කියලා. ඒ කියන්නේ සේවකයෝ නැහැ කියන එකද? නෑ. මෙතන පොඩි වැරදීමක් වුණා. මෙතන සිද්ධ වෙන්නේ මෙහෙමයි. සේවකයන්ගේ ගාන ගයනකොට දරුවනේ අපි නම් වශයෙන් නෙමෙයි values තමයි ගයින්නේ. දැන් ඔබ දන්නවා නම් වශයෙන් තියෙන්නේ labels. සේවකයන්ගේ නම් තියෙන labels වල. එහෙනම් අපි සේවකයන්ගේ නම් තියෙන කොටසත් අත්තරලා වටනාකම් තියෙන කොටස් එක ගන්න ඕනේ. ඒ කියන්නේ සේවකයාගේ වැටුප් වල විස්තරයක් තියෙන තීරුවක් හෝ එහෙම නැත්නම් සේවකයාගේ යම් විස්තරයක් තියෙන වෙනත් තීරුවක් අපි තෝරගත්තොත් අපිට සේවක ගාන ලැබෙනවා කවුන්ට් කියන ප්‍රතිපාදක. මතක තියාගන්න කවුන්ට් කියන ෆන්ක්ෂන් එක භාවිතා කරන්නේ සංඛ්‍යාත්මක වටනාකම් වල ගණන හොයාගන්න. ඒ කියන්නේ වැඩ කර දින ගන්න වගේ වැටුප් ඒ ආදි වශයෙන් හොයාගන්න. ඒක කවුන්ට් කරන සිතේ භාවිතා කරලා අපිට ලේබල්ස් වල කවුන්ට් එක හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒකට පොඩි ක්‍රමයක් තියෙනවා. ඒක අපිට මේ පාඩම තුල අදාළ වෙන්නේ නැහැ. හොඳයි දරුවනේ. එහෙනම් අපි අද පාඩමේ පොඩ්ඩක් අපි කතා කරපු දේවල් ගැන සාරාංශගත කරවතින් ඔබ දන්නවා අපි මේ අද කතා කරේ 10 ශ්‍රේණියේ තොරතුරු හා තනිව තාක්ෂණ පාඩමේ පැතුම්පත් මෘදුකාංග කියන කොටස. ස්ප්‍රෙඩ්ෂීට් software එකක් ගැන අපි කතා කරා. ස්ප්‍රෙඩ්ෂීට් softwares වල අපි කතා කරා දරුවනේ මොනවද අපේ ලක්ෂණ. ස්ප්‍රෙඩ්ෂීට් softwares වල what are the features අපි කතා කරා. right. එතකොට මේ features වල අපි මුලින්ම කතා කරා පැතුම්පත් මෘදුකාංගයකින් කරගත හැකි දේවල් මොනවද? අපිට දත් ඇතුළත් කරන්න පුළුවන්. අපිට දත් සාරාංශගත කරන්න පුළුවන්. අපිට ප්‍රස්තාරා භාවිත කළා මේක නිරූපණයක් ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් දත් වළංගු කරන්න. ඒ දේවල් අපි පැතුම්පත් මෘදුකාංග භාවිතලා කරන්න පුළුවන්. ඒක තමයි මුලින්ම අපි කතා කරේ. ඊට පස්සේ දරුවනේ අපි කතා කරා
පැතුම් පදවල දත්ත අතුරු කරන්නේ මොන ආකාරයෙන් දත්ත වර්ග මොනවාද මේකට අතුරු කරන්න පුළුවන් දත්ත වර්ග මොනවාද කියලා. හරි. ඒ දත්ත වර්ග අපි කතා කරා numbers, values, formulas නැත්නම් text ඒ කියන්නේ මේ අක්ෂර වශයෙන් දත්ත අතුරු කරන්න පුළුවන්. ඒකම අපිට values වශයෙන් නැත්නම් වටිනාකම් වශයෙන් දත්ත අතුරු කරන්න පුළුවන්. ඒ වටිනාකම් වර්ග කීපයක් අපි කතා කරා. ඒකම අපි කතා කරා මේ පැතුම් පද මුදුකාට අතුරු කරන්න පුළුවන් විශේෂම දේ තමයි formulas. ඒතර දරුවනේ අපි කතා කරා ගණිත කර්ම සිදු කරන්නේ කොහොමද කියලා මේ පැතුම් පද මුදුකාංග භාවිතා කරලා ඒක අපි උදාහරණ කීපයකින් සාකච්ඡා කරා. ඔබට මේ මන් දුන්න උදාහරණ වල අමතරව ඔබට තව උදාහරණ ටිකක් හදා ගන්න පුළුවන්. ඔබ විවිධ උදාහරණ භාවිතා කරලා මේ පැතුම් පද මුදුකාංග භාවිතා කරලා ක්‍රියාකාරකම් වල දෙන්න ඕනේ. ඔබ දන්නවා ICT කියන විෂය ක්‍රියාකාරකම් හා බෙදෙන විෂයක්. මේක පොතෙන් බලලා ඉගෙන ගන්න පුළුවන් විෂයක් නෙවෙයි. ඒ හින්දා ඔබ පුළුවන් ආකාරයට සම්පත් හොයාගෙන මේ පැතුම් පද මුදුකාංග භාවිතා කරලා විවිධ ශ්‍රිත භාවිතා කරලා විවිධ ක්‍රියාකාරම් වල දෙන්න. ඔබ හිතලා උදාහරණ හදාගන්න. මේ හදාගන්න උදාහරණ වලින් ඔබට පුළුවන් පැතුම්පත් මුදුකාංගයක කොහොමද මේව භාවිතා කරලා කටයුතු කරගන්නේ? මේකෙන් දත්ත විශ්ලේෂණය කරන්න කොහොමද? දත්ත වළංගු කිරීම කරන්න කොහොමද? ඒකම ප්‍රස්තාරගතව මේ දත්ත ඉදිරිපත් කරන්න කොහොමද? මේ ප්‍රස්තාර සම්බන්ධව අපි කතා කරනකොට ඊගාපාරමින් අපි සාකච්ඡා කරමු. මේ සම්බන්ධව තොරතුරු ටික වැඩි විශේෂ තොරතුරු ටිකක් තියෙනවා අපිට කතා කරන්න. ඒකම දරුවනේ අපි අවසානයේදී ශ්‍රිත භාවිතා කරලා ගණනය කිරීම කරන්න පුළුවන් පැතුම්පත් භාවිතා කරලා ඒක අපි ඊගා පාඩමෙන්දී කතා කරන්න තියාගමු. එතකොට අද අපි කතා කරපු මේ කොටස් ටික ඔබ හොඳට පරිශීලනය කරන්න. ඊගා පාඩමකදී අපි මේකේ ඉතුරු කොටස කතා කරන්න ඉතුරු කරගෙන අපි අද පාඩමේ අවසානට අවිලා ඉන්නවා. අද දවසේ අපි කතා කරන්න තියෙන කොටස් ටික. ඒකම ඔබට මම කියන්නම් මේ පාඩමට සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. අවසාන වශයෙන් මම නැවතත් ගුරුගෙදර රූපවාහිනී වැඩසටහන මාලාව වෙනුවෙන් ඔබට ආයුබෝවන් කියලා ඔබේ සමුගන්නවා.